නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් පිළිසඳර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් නව වසර උදා වෙලා තියෙන්නේ. මේ නව වසරෙත් පින්වන්ත මහා සංඝරුවනේ ආශිර්වාදයෙන් දහම් කැඩපත සදහම් පිළිසඳර ඔබට සමීප කරගන්න අපට අවස්ථාව දෙනවා. ඉතින් ගුරු දෙවිඳුන්ගේ කරුණාව නිසා මේ සියලු කාරණා අපි පළමුවෙන්ම ගුරුදේව උත්තම ලොකු ස්වාමින් වහන්සේ වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් මේ සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ගරුතර මහ සංඝරුවන දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව මාදොල ඕපනායක යන ලිපිනේ පදිංචි පින්වත් ඊයේ මල්ලිකා යසරත්න මහත්මිය, එල්.ඒ. ප්‍රේමවතී මහත්මිය, ඒ.එම්. ඥානවතී මහත්මිය සහ අමරසිරිද සිල්වා යන පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්නතුන් හැමදෙනාම කැටුව පිනති ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරුවන පාමුල අපි සදහම් සාකච්ඡා ආරම්භ කරන්න සූදානම්. නැවතත් අපි අපේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ගෞරවයෙන් වන්දනා කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනා සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මය, එහෙමයි ස්වාමී. අපි කතා කරමින් හිටියේ නීවරණ ධර්ම ගැන. එහෙයි ස්වාමී. එතකොට මේ නීවරණ වලින් ප්‍රඥාව දුර්වල කරනවා. මේ ප්‍රඥාව දුර්වල කරනවා කියලා කියන්නේ මේ ලෝකේ පරම සත්‍ය අවබෝධ වෙන්නේ මේ නීවරණ නිසා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ නීවරණ අපි බුදුරජාණන් දේශනා කළා නීවරණ පහක් තියෙනවා. කාමච්ඡන්දය කියන්නේ නීවරණයක්. ව්‍යාපාදේ කියලා කියන්නේ නීවරණයක්. තීන මිද්දේ කියලා කියන්නේ නීවරණයක්. ඒ වගේම උද්ධච්ච කුක්කුච්චය කියලා කියන්නේ නීවරණයක්. විචිකිච්ඡාව කියලා කියන්නේ නීවරණයක්. ඒතර බලන්න මේ මනසක් තුළ තියෙන මේ නීවරණ ධර්ම දුක නම් වූ ආරි සත්‍ය අවබෝධ නැති කරලා දානවා. එහෙමයි ස්වාමීනි. දුක හටගන්න හේතුව අපේ එකිනෙක කෙනාගේ චිත්තසංතානයේ පවතිනවා. ඒ දුක හටගන්න හේතුව ඇතුලේ තියෙන දෙයක් කියලා පෙන්눔 කරන්නේ. එහෙයි ස්වාමීනි. පෙන්눔 නොකරන්නේ කොමකින්ද? නීවරණ විසින්. සම්පූර්ණයෙන්ම නුවණ වහලා තියෙනවා. එහෙමයි ස්වාමී. ඒ වගේම දේශනා කළා එතකොට මේ තෘෂ්ණාව දුරු වීමෙන් තමයි දුක දුරු වෙන්නේ. නමුත් ඒක සත්‍යයට ප්‍රකට කරවන්නේ. එහෙමයි. හරි පුදුමයි මේ නීවරණ තියෙනකන් ඒක ප්‍රකට වෙන්නේ. ඒ වගේම තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය අපි වචන වලින් ඇහුවට දැන් සම්මා දිට්ඨිය කියන්නේ මනස තුළ තියෙන එකන්නේ. එහෙමයි. ඒක ප්‍රකට කරවන්නේ. එහෙයි ස්වාමීනි. ඒකයි පස්සේ තියෙන්නේ. සම්මා සංකල්පය කියන්නේ තමන්ගේ මනස තුළ තියෙන අංගය. ඒක දියුණු වෙන්න ඕන එක. එහෙමයි. නමුත් ප්‍රගුණ වෙන්න ඕන එක. නමුත් ඒ තමන්ගේ හිත තුළ තියෙන සම්මා සංකල්පය තමන්ට ප්‍රකට වෙන්නේ. ස්වාමීනි ඒ උදාාර උත්තර ගුණධර්ම වැහිලා නීවරණ බලවත් වෙලා තියෙනවා. එහෙමයි. તો නීවරණයෙන් තමයි මේ සත්‍ය සම්පූර්ණ මේ සංසාරේ රඳවලා බැඳලා තියන්නේ කොමකින්ද? නීවරණේ. එහෙමයි. පුදුම දෙයක් මේක. එහෙයි. හරිම ආශ්චර්යයි. එතකොට සම්මා සම්බුදු කෙනෙක් නම් මේක දකින්න ඕනනේ. එහෙමයි ස්වාමීනි. බුදු කෙනෙක් දකින්නකම් මේ දෙව් මිනිස් ලෝකයට අඳුරක් තියෙන්නේ. අඳුරේ තමයි එතකොට මේ විවිධ දේවල් කර වාසය කරන්නේ. එහෙමයි. ආලෝකයේ උදා වෙද්දී ඔන්න අඳුර
මේ දුර වෙන පටන් ගන්නවා. දැන් ඒක සාමාන්‍ය රාත්‍රී කාලයේ දැන් අද නම් අපිට ඉතින් රාත්‍රී කාලය කිව්වහම ඒක එච්චර නිකන් තේරෙන්නේ නැහැ. එහෙමයි මොකද ස්වාමීනි. හැමතැනම ලයිට් නේද? එහෙයි. දැන් මේ ලයිට් කියන මේ තාක්ෂණයේ නොතිබෙන්න පෙර එහෙමයි. ඇත්තටම මේ තිබුණේ පහන් ආලෝකනේ තිබිලා තියෙන්නේ. ඒතර ඒ ගෙදර තියෙනවා එච්චරයි. ලොකු අඳුරක් ස්වාමීනි. ලොකු අඳුරක් නේ තියෙන්නේ. එහෙමයි. ඒතර මේ අඳුරට ඉර පායනවා කියන එක මහා ආශ්චර්යයක් එතකොට. ඒ අඳුරට ඉර පායනවා කියන එක. ඒ අඳුරට හඳක් පායනවා කියන එක ආශ්චර්යයක්. දැන් අත මිනිස්සු ඉර පායනවා කියන එක ගණන් තරම් දෙයක් නැති වගේ. එහෙමයි. ඇයි ඒ? ඇයි ඉතින් මේ ආලෝකය තියෙන රැටත් එහෙමයි ස්වාමීනි. හඳ නැති වුණත් ආලෝකය තියෙනවා. එහෙයි. ඒතර මිනිස්සුන්ට ගාණක් මේ ආලෝකේ වටිනාකම තේරෙන්නේ නැහැ. ඒ නිකන් අර රත්තරන් වල වටිනාකම මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ රෝල් කොට්ටාවට පස්සේ. එහෙමයි. මොකද විකල්පයක් තියෙනෝනේ. එහෙයි. විකල්පයක් තියෙනකොට මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ. වටිනා දේ තේරෙන්නේ නැහැ එතකොට. විකල්ප ගොඩක් තියෙනවනේ. සත්පුරුෂයෙක් වුණත් එහෙමයි. එහෙමයි. වටිනාකම තේරෙන්නේ තව අසත්පුරුෂය ගොඩක් ඉන්නක. සත්පුරුෂය වගේ පෙනී ඉන්න අසත්පුරුෂය ඉන්නකොට සත්පුරුෂයගේ තේරෙන්නේ නැහැ එතකොට ඒක. එහෙමයි ස්වාමීනි. මේක පුදුම ස්වභාවයක් ඒක. එහෙමයි. ඒතර ඒ වගේ තමයි මේ නීවරණ කියලා කියන්නේ අඳුරක් මේ හිතට. අඳුර කියන්නේ පුදුම අසරණකමක් එතකොට සත්‍යයට. එහෙමයි. අවු මේ අසරණ ජීවිතයට පණ පොවන්නේ ආලෝකෙ දීලා පණ පොවන්නේ තථාගත සම්බුදු කෙනෙක්මයි. ඉවන් අඳුරෙන් දිතු ලෝකේ නිවනක් කියලා දුක දුරු කිරීමක් කියලා සසර දුකින් එතර කිරීමක් කියලා විවිධ දේවල් ඔස්සේ දුවන ලෝකේ අනේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි. දකිනවා සැබෑ විදියටම මේ දුක දුරු කරන ප්‍රතිපදාව. එහෙමයි. බුදු කෙනෙක්මයි දකින්නේ. එහෙයි. ඒකයි මේ අඳුර ලෝකෙට එකම පිළිසරණ භාග්‍යතුන් වහන්සේමයි. ඉවන් ධර්මයක් අහුව මේ ලෝකෙට ඉස්මතු වෙනවා කියන්නේ කොතරම් අසිරිමත් දෙයක්ද? ඉවන් පණිවිඩයක් මේ දෙව් මිනිස් ලෝකයට අසන්න ලැබෙනවා කියන්නේ කොතරම් අසිරිමත් දෙයක්ද? ඊ අසිරිමත් බවට උපමා නැහැ මහත්තයා. එහෙමයි ස්වාමීනි. ඊ අසිරිමත් බවට උපමා නැහැ. එහෙමයි. මේ දුක නම් වූ ආරි සත්‍ය මේ සත්‍යයට වැටහෙනකම් මේ සත්‍ය අසරණයි. දුකේ හට ගැනීම නැතිවීම මාර්ගයේ මේ සත්‍යයට වැටහෙනකම් මේ සත්‍ය අසරණයි. පුදුම අසරණ බවක් තියෙන්නේ. එහෙමයි. ඒතර අසරණ බව සත්‍යයේ ජීවිතයේ තුල රඳවලා තියන්නේ කුඹකින්ද නීවරණ වලින්. ඒ අසරණ භවයේ අපිව ගිල්ලන්නේ කවුරු විසින්ද? අපේම හිත තුල පවතින නීවරණ. එහෙමයි ස්වාමීනි. අපේම හිත තුල පවතින මේ කාමයට තියෙන බලවත් ඇල්ම අපට දුක නම් වූ ආරි සත්‍යය ඉස්මතු කරලා දෙන්නේ. එහෙමයි. අපි ඉතින් තව දේවල් පස්සේ දුවනවා. එහෙමයි. ස්වාමීනි මිනිසුන් වන අපි භාග්‍යවතුන් වහන්සේගේ සරණ ලබාගත්තු තින්න ඒ නීවරණ ධර්ම ඉවත් කරලා බැහැර කරලා අර ප්‍රභාස්වර ගුණ ධර්ම හිතේ පිහිටව ගන්න පුළුවන් නේද? පුළුවන් වාසනාව උදා වෙන පටන් ගන්න එතන. එහෙමයි ස්වාමීනි. එතකොට එයාට මේ ශ්‍රද්ධාලාභي උපදින්න ඕන. එහෙයි. මේ ශ්‍රද්ධාලාභي උපදුනාට පස්සේ තමයි එයාට මේ උදාහර මේ ජීවිතය උපදව ගැනීම භාග්‍ය උදා වෙන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් අද මම අපි නීවරණ ගැන කතා කරමින් හිටියේ ඇත්තටම කාමච්ඡන්ද නීවරණ ගැන අපි ගොඩක් කතා කළා. ඊළඟට අපි ව්‍යාපාද නීවරණ ගැන අපි කතා කරමින් හිටියා. ඉතින් මේ ව්‍යාපාද නීවරණේ බොහොම ලස්සන දහම් කරුණු ටිකක් තව හම්බුණා මට. එහෙමයි ස්වාමීනි. මේක හරිම ලස්සනයි මේ බලන්න මේ බුදු කෙනෙක්ගේ තියෙන අසිරිය. ඒ බුදු කෙනෙක්ගේ ධර්මයෙන් මිනිස්යාට ප්‍රඥාව විවර කරන අදාළ දහම් පරයය ඇහෙද්දී මිනිස්යා පුදුම විදියට ප්‍රඥාවන්ත සසරේ ගුණ පිරූ කෙනා. එහෙමයි ස්වාමීනි. හැබැයි ගුණ පිරූ කෙනාට මේ වාසනාව උදා වෙන්නේ. එහෙයි. මොකද අපි ගාවත් යමු මේ ලෝකේ තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ දෙව් මිනිස් ලෝකයා අතර දෙව් මිනිස් ලෝකයාටම සිටින එකම මිනි පහන. එහෙමයි. ඒ මිනි පහනේ ආලෝකය වැටුණත් ඒ ආලෝකයෙන් ප්‍රයෝජන ගන්න එයාගේ යම් ගුණයක් තියෙනවා. ඒ ගුණේ නැත්තම් එයාට ඒකින් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒ වගේ දැල්වෙච්ච මේ
ආලෝකයෙන් මේ ප්‍රතිඵල ගත්තු තව සුන්දර නීවරණයක් ගැන මේ කරුණ ඉස්මතු කරවන ලස්සන දහම් කරුණක්. එහෙමයි ස්වාමීනි. මේ දේශනාවේ නම ධනංජානී සූත්‍රය. එහෙයි. එතකොට මේ ධනංජානී සූත්‍රය හරි ලස්සනයි කියනවා. මේ දවස්වල භාග්‍යතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාපේ තමයි වැඩ වාසය කළේ. වේළුවනාරාමේ. ඒ කාලේ එක්තරා මේ භාරද්වාජ වංශයේ උපන් බමුණෙක් හිටිය ධනංජානී කියලා. එහෙමයි ස්වාමීනි. ඒ ධනංජානී කියන බැමිණිය බුදු සමිඳුන් ගැන සිරි සදහම් ගැනත් ශ්‍රාවක සංගරුවන ගැන අතිශයින් පැහැදිලා හිටිය. අතිශයින් පැහැදිලා හිටිය. කවුද මේ ධනංජානී කියන බැමිණිය? ඉතින් ධනංජානී බැමිණියේ භාරද්වාජ බමුණාට බත්ගෙන යද්දී පය පැකිරලා වැටුණා. අපි මතක ඇති අර ධනංජානී මේ කේමයි ඒ වගේම තමයි මේකට සංසාරය ආවා කියලා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ විහාරයක් කළා කියලා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ කවුද මට මතක නැහැ ඒ රහත් තෙරණිය. ඒ රහත් තෙරණිය තමයි විස්තරය කරන්නේ. සුභා නෙමෙයි. එහෙමයි ස්වාමීනි. දැන් මතක් වෙන්නේ මට අපි කළා මේ තේර ගාතාව. ඒතකොට මේ රජ ගෙදරක දියණියක්. එහෙමයි. එතකොට මේ ධනංජානී එතකොට එකට ඇවිල්ලා තියෙන්නේ. හරි ආශ්චර්යයි එතකොට. ඒ වෙලාවේ මේ හරි පුදුමයි කොච්චර පැහැදීමක් තිබුණද කියන්නේ මේ ධනංජානියට. තුන්වතාවක් අර තමන්ගේ ස්වාමියට ආහාර පාන බෙදද්දි පැය පැකිල්ල වැටෙන්න හැදුවා. එහෙමයි. හදද්දිම මතක් වුණේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා මතක් වුණේ. ආශ්චර්යයි ස්වාමීනි. අද කාටද එහෙම මතක් වෙන්නේ? පුදුම අසිරිමත් දෙයක් නේ. එහෙමයි. මට හිතා ගන්න බැරුණා මේ දේශනාව කියවද්දී විතරක් ශ්‍රද්ධාවක්. එහෙමයි. තමන්ගේ ස්වාමියාට මේ ආහාර පාන බෙදන්න යනකොට තමන්ගේ ස්වාමියාට එහෙමයි. මේ පැය පැකිල්ල වැටෙන්න හදනකොට ශාස්ත්‍රුන් වහන්සේ මතක් වෙනවා. එහෙමයි. මේ විදිහට කිව්වට පස්සේ භාරද්වාජ වංශික බ්‍රාහ්මණය කිපුණා. ධනංජානී බැමිණියට කියනවා ඒ වසලි එහෙම කතා කළේ. එච්චර තරහ ගිහිල්ලා. ඒ වසලි උඹ මෙතන ඉඳගෙන මේ මුඩු ශ්‍රමණයගේ ගුණ වර්ණනා කරනවා නෙමෙයි කිව්වා. එහෙමයි ස්වාමීනි. ඒ වසලි දැන් බලාගනින් කිව්වා. මම යනකො දැන් මේ ඒ මුඩු ශ්‍රමණය මුණ ගැහෙන්න. දැන් මොකද දන්නේ මෙයා. පුදුම වැඩි පුදුම. දැන් මේ බාහන දැන් බැමිණියට තිබිච්ච ආලෝකය බමුණාට නැහැ. එහෙමයි. දැන් මේ අඳුරේ ආලෝකය වෙනස. එහෙමයි. ස්වාමීනි තරම් උදාර ලෙස මේ සරණ ජීවිතේ සරණ පිහිටලා. එහෙමයි ස්වාමී. දැන් මේ ධර්මයෙන් සිදුවෙච්ච අසරියක් මේ. එහෙමයි. නුඹේ ශාස්ත්‍රුන් වහන්සේත් එක්ක මම දැන් වාද කරන්න යනවා කිව්වා. දැන් අඳුරට සහිත හිතේ ස්වභාවය මේ. අඳුර සහිත හිතේ ස්වභාවය මේ. බමුණ අපිට බලන්න මේ උදාර සිත ධනංජානිගේ. මොකද්ද කියන්නේ? බමුණ මම නම් දකින්නේ නැහැ කිව්වා. මේ දෙවියන් සහිත ලෝකේ, මරුන් සහිත ලෝකේ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු මේ සත්ත්ව ප්‍රජාව තුල ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට වාද ඉදිරිපත් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියලා මම නම් දකින්නේ නැහැ. එච්චර පැහැදිලිව. එහෙමයි. ඒ කියන්නේ ඒ වෙනකොට ධනංජානී කියන බැමිණිය ශාස්ත්‍රුන් වහන්සේ ගැන කොහොමද පැහැදිලා ඉන්නේ? දෙවියන් සහිත, මරුන් සහිත, ශ්‍රමණයන් සහිත, බ්‍රාහ්මණයන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවිත ලෝකෙ කිසි කෙනෙක් නැහැ ශාස්ත්‍රුන් වහන්සේත් එක්ක වාද කරන්න පුළුවන්. ඒ තරම් ධනංජානී බැමිණියගේ චිත්ත සංතානේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවබෝධයක් තිබ්බා. එහෙමයි ස්වාමීනි. අන්නේ පහන් බව. එහෙයි. අන්නේ අඳුර දුරු කරපු ආලෝකය. ඒ ප්‍රඥාවත් ඒ ශ්‍රද්ධාවත්. ඊතරම් ශාස්ත්‍රුන් වහන්සේ ගැන අවබෝධයක් උපද්දලා දෙන්නේ කෙනාගේම තියෙන ප්‍රඥා කෞශල්‍ය බලපාන එකට. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න මේ ප්‍රඥා කෞශල්‍ය තිබුණ නැත්නම් අපි සසර යනකොට අපට අනතුරක් නැද්ද? තියෙනවා. මෙන්න මේ වගේ වැටහීමක් අපිට බුදුරජාණන් වහන්සේ ගැන තියෙනවා. ඔය වගේ උදාාර පැහැදීමක් තියෙනවා.
ඔය වගේ උදාර විශ්වාසයක් ඇති වෙන්න ඕන. ඔය වගේ උදාර අවබෝධයක් ඇති වෙන්න ඕන භාග්‍යතුන් වහන්සේ ගැන. එහෙමයි. ඉතින් මොකද ඒ අවබෝධය මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණයෝ සහිත බ්‍රාහ්මණයෝ සහිත දෙව් මිනිස් ප්‍රජාව යුතු ලෝකෙ කිසි කෙනෙක් භාග්‍යතුන් වහන්සේත් එක්ක වාද කරන්න පුළුවන් කෙනෙක් නෑ. එහෙමයි. කියන අවබෝධය තියෙන්න ඕන. එහෙයි ස්වාමීනි. එතකොට ඒ ආශ්චර්යවත් වූ චිත්ත සංතානය ධනංජානයට ඇති වුණේ මේ සද්ධර්ම ශ්‍රවණි. ශාස්ත්‍රුන් වහන්සේ දිහා බලාගෙන නෙමෙයි මේක ඇති වුණේ. තේරුණා නේද? ඒ ආශ්චර්ය ගුණය ඇතුනේ කොමකින්ද? මේ අර අවබෝධයත් එක්ක. ආන්නේ ආශ්චර්ය ගුණය ඇති වෙන්න ඕන. ඒ ආශ්චර්ය ගුණය තමන්ගේ ජීවිතය ආලෝකමත් කරනවා. ඒ ආශ්චර්ය ගුණය තමන් ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා. ඇයි සසර පුරාවට වෙන ශ්‍රමණේ වැළඳ ගන්න. වෙන ශ්‍රමණේගේ අවබෝධය අදහගන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය විතරයි දැන් අදහගන්නේ. ඊට පස්සේ භාරද්වාජ වංශික බමුණට කේන්ති ගියා. කියලා හිතෙන්නේ නැති නේද? කේන්ති ගියා. කේන්ති ගිහලා දැන් තමන්ගේ මේ බිරිඳනේ මේ කියන්නේ දැන් තමන්ගේ ඉස්සරහ. ඒතර දැන් බමුණුනේ. ඒතර හිතෙන්නේ නැති මටත් වඩා මේ ශ්‍රේෂ්ඨ කළ සලකනවනේ. මටත් වඩා ඉහළට දාගෙන සලකනවනේ මේ ශ්‍රමණ ගෞතමයෝ කියලා හිතෙන්නේ සමහර. එහෙමයි ස්වාමීනි. කේන්ති ගියා. නොසතුටුපත් වුණා. භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ සමග සතුටු වුණා. පිළිසඳර කතා බහයක යෙදුණා. පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩින භාරද්වාජ වංශික බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේට ගාථාවකින් මෙහෙම කිව්වා. මොකද්ද කිව්වේ? හරි ලස්සනයි මේ ගාථාව. කිංසු ජත්වා සුඛංසේති. කිංසු ජත්තාන සෝචති. කිස්සස්ස ඒක ධම්මස් වදං රෝචේසි ගෝතමාති. කුමක් නැති කලාමද මේ සනීපිට නින්ද යන්නේ කියලා ඇහුවා. කුමක් නැති කලාමද ශෝක නොකරන්නේ කියලා ඇහුවා. පින්වත් ගෞතමයන් වහන්සේ කවරනම් එකම දෙයක් නැසීම ගැනද සතුටු වන්නේ කියලා ඇහුවා. කවරනම් එකම දෙයක් නැසීම ගැන සතුටු වෙන්න ඕන කියලා ඇහුවා. බුදුරජාණන් දේශනා කළා හරි ලස්සනයි. කෝදඤ්ඤත්තා සුඛංසේති. ක්‍රෝධය නැති කළොත් තමයි සුවසේ නිින්ද යන්නේ. අනේ මේ සුවසේ නිින්ද යන හේතුව මොකද්ද? ක්‍රෝධය නැති සිත. එහෙනම් මේ මොන ප්‍රශ්න ආවත් කෙනෙකුට සුවසේ නිදා ගන්න පුළුවන් නම් ඒ ක්‍රෝධය නැති බවේ රහස. ප්‍රශ්න නෙමෙයි විතර ප්‍රශ්න තියෙන්නේ. දැන් ඒ කාලෙට ගන්නකොට බුදුරජාණන් වහන්සේට තරම් මේ තරහකාරී හිටියේ කාටවත්. එහෙමයි ස්වාමීනි. ඒ කාලේ සට් ශාස්ත්‍රවරම. එහෙමයි. පුදුමාකාර තරහකින් හිටියේ. දැන් නොපෙනෙන ලෝක ගත්තොත් එහෙම. එහෙමයි. එතකොට මේ සියලු දේවල් ඉදිරියේ මේ ප්‍රශ්න ඉදිරියේ බුදුරජාණන් වහන්සේ ගස් යට සුවසේ සැතපෙනවනේ. එහෙමයි ස්වාමීනි. ඇයි ක්‍රෝධය දුර වෙලා තියෙන්නේ? ක්‍රෝධයෙන් මේ ප්‍රශ්නේ. අපිට එන සුළු ප්‍රශ්න ඉදිරියේ අපිට නිින්දක් නෑ. අපිට සුව පහසුවෙන් ඉන්න බෑ, දවස ගත කරගන්න බෑ. සුව පහසුවෙන් කන්න බෑ, බොන්න බෑ. එහෙමයි. අපි හිතට හැමතිස්සෙම පීඩානේ පොඩි ප්‍රශ්න බව. කොහොමද හේතුව? ක්‍රෝධය. ස්වාමීනි සිහිනුවන පාවිච්චි කරලා අපිට තරහ උදවිය කෙරෙහි ක්‍රෝධය නැතුව ඒ බන්ධනය. ඒකම තමයි අපිට තියෙන සැපය. ඒකයි බුදුරජාණන් දේශනා කළේ මෙතන කෝදං ජත්තා සුඛංසේති. ක්‍රෝධය කියලා කියන්නේ ක්‍රෝධේ නැති කෙනා තමයි නැති කළාම තමයි සනීපෙන්න ඉන්නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට කියනවා කෝදං ජත්වා නසෝචති. ක්‍රෝධේ නැති කෙනාට ශෝක උපදින්නේ නැහැ කියනවා. එහෙනම් මේ හිත ශෝකෙන් බරිත වෙන්නේ කාගේද එන? ක්‍රෝධේ තියෙනකොට. ඕනම ප්‍රශ්නයක් ආවහම ඒකෙන් හිත ගලව ගන්න බැරි විදියට හිත ඇලි ගැලි වෙලා තියෙන්නේ කුමක් එක්කද? ක්‍රෝධයත් එක්ක. එහෙමයි. පුදුම භයානක බවක් තියෙන ක්‍රෝධය. එහෙමයි. ඒතර ක්‍රෝධය ඇතිව මැරෙනවා කියලා කියන්නේ අපි සංසාරෙත් අපි දුකසේ ඉන්න කෙනෙක් එතකොට. එහෙමයි ස්වාමීනි. මෙලොවත් සැපයක් නැහැ. පරලොවත් සැපයක් නැහැ. එහෙයි. හරි පුදුම දෙයක් ඒක. එහෙමයි. ඊළඟට කියනවා
කෝදස්ස විස මූලස්ස මදුරක් ගස්ස බ්‍රාහ්මණ වදන් අරියා පසංසන්ති තංගි ජත්වාන සෝචිතීති. බමුණ මේ ක්‍රෝධය නැති කලාම තමයි කියන ශෝක නැති වෙලා යන්නේ. බමුණ මේ විස මුල් තියෙන මේ ක්‍රෝධය නැසීම ගැන ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරනවා කියන. එහෙමයි. ඒක එතකොට ඒක අපිට තියෙනවා මේ මිහිරි අගක් තියෙන විස මුල් තියෙන ගස් තියෙන. එහෙයි. ඵලය මිහිරි. හැබැයි විසයි. එහෙමයි. හරි භයානකයි. ඒ වගේ තමයි කියන ක්‍රෝධය. ක්‍රෝධය අපි නිකන් ඉන්න නිකන් අපිට නිකන් ආස්වාදයක් දැනෙනවා. හරි භයානකයි. ඒකනේ ක්‍රෝධයෙන් යට වුණාට පස්සේ මේ ක්‍රෝධයෙන් යට වෙවි නොකළ යුතු දේවල් කරනවානේ. එහෙමයි ස්වාමීනි. පලි ගන්න ආසයි. පලි ගන්න ආසයි. හැබැයි ඒක හරි භයානකයි. හරි පුදුමයි, පුදුම ආශ්චර්යයි. මේ බමුණා මෙහෙම දේශනා කරපු ගමන්ම ඒ භාරද්වාජ වංශික බ්‍රාහ්මණේ භාගතුන් වහන්සේට කියනවා පින්වත් ගෞතමයන් වහන්සේ හරිම මනහරයි. දැන් අද නම් මේ දහම කියනකොට කිව්ව ගා මොකද වෙන්නේ? ඒකින අමනාප වෙනෝනේ මෙන්න මට බැන්නා කියලා. ඕනේ එදා වෙනස. දැන් අද කාමච්ඡන්ද ගැන කියන්න බෑ මිනිස්සු අමනාප වෙනවා. දැන් මේක නීවරණයක්, මේක අකුසලයක්. අනේ භාග්‍යතුන් වහන්සේ මෙහෙම දෙයක් අවබෝධ කළා නේද? කියලා වැටහිම ඇති වෙන්නේ නැහැ. එහෙමයි. හිතෙන්නේ මොකද්ද? කීප කාරණේ සත්‍යද අසත්‍යද කියන තැන නෙවෙයි එන්නේ. එන්නේ ගැටීමට එන්නේ. අපිට බැන්නා, අපිට ගැරහුවා. ඒ තමයි ශ්‍රද්ධාව නැති හිතේ ස්වභාවය. හරි භයානකයි. එහෙමයි. ශ්‍රද්ධාව නැති හිතේ ස්වභාවයක. ඒක පුදුම දෙයක් ඒක. එහෙමයි. පින්වත් ගෞතමයන් වහන්සේ හරිම මනහරයි. පින්වත් ගෞතමයන් වහන්සේ හරිම මනහරයි. පින්වත් ගෞතමයන් වහන්සේ යටිකුරු වෙච්ච දෙයක් උඩට හැරෙව්වා වගේ. ස්වාමීනි බලන්න මේ බ්‍රාහ්මණයට තීරිච්ච විදිය. එහෙමයි. ඒ කරුණ වදාළ සැනින්ම නේද? කරුණ වදාළ සැනින්ම. මොකද මෙයා ප්‍රශ්නේ මේ කුමක් නැති කළාම සුවසේ නිින්ද යන්නේ. බුදුරජාණන් දේශනා කළා ක්‍රෝධය නැති කළාම සුවසේ නිින්ද යනවා. එහෙමයි. ඊට පස්සේ දේශනා කළා කුමක් නැති කළාම ශෝකය හිතෙන් දුර වෙන්න පටන් ගන්න. ක්‍රෝධය නැති වෙනකොට හිතේ ශෝකය පවතින්නේ නැහැ කිව්වා. එහෙනම් මේ අපේ හිතවල ශෝකය දුක කියන එක තැවරි තියෙන්නේ. තව දෙයක් එක්ක මොකක්ද ඒ දෙයට කියන්නේ? ක්‍රෝධය. එහෙමයි. ක්‍රෝධය හිත ඇතුලේ දුර වෙනකොට හිත ඇතුලේ තැවරෙන ශෝකය නැති වෙලා යන පටන් ගන්නවා. හිත ශෝක කරන්නේ. හිත ශෝක කරන්නේ. එහෙනම් ශෝක නොකරන ජීවිතයක් ලබන්න ආස කෙනා කොහොමද කළ යුතුද? එන ක්‍රෝධය දුරු කරගන්න ඕන මේ ජීවිතේ. එහෙමයි. අපිට ගෙවල් දොරවල් යාන වාහන ඇඳුම් පැළඳුම් කෑම බීම මොනවත් තිබුණත් වැඩක් නැහැනේ. හිත හැමතිස්සෙම ශෝක කරනවනේ. සුව පහසු ගෙවල් දොරවල් වල ලක්ෂර යාන වාහන වල අපි දුකසේ නේ ඊට පස්සේ නිින්දක් නැහැ. එහෙමයි. එහෙමනේ තියෙන්නේ. එහෙයි ස්වාමීනි. නව බලන්න ගස්යට රහතන් වහන්සේලා සුවසේ ඉන්න. අහෝ මේ කෙලෙස් කියන්නේ නම් සියස් අපේ ජීවිතේ මහා සාපයක්. එහෙමයි. අපි මේ මහා දුක් කන්දරාවට ඇදලා දාන්නේ මේ මහා කෙලෙස් කන්දරාවේ. අහෝ මේ කෙලෙස් නැති ජීවිතයක් ලබන්න නැත්තම් අනේ භාග්‍යවත් අරහ සම්බුදුරජාණන් වහන්සේ මෙවන් ධර්මයක් අවබෝධ කළානේ. අනේ ශෝක නැතුව සුවසේ ඉන්න පුළුවන්. සුවසේ නිදා ගන්න පුළුවන්. ආර්යයන් වහන්සේලාගේ ප්‍රශංසාවට භාජනය වෙන මේ වගේ උත්තම ධර්මයක් අනේ අවබෝධ කළේ භාග්‍යතුන් වහන්සේනේ කියලා අපිට හිත පහදවගෙන ඉන්න පුළුවන් නම් කොතරම් අසිරිමත්ද. එහෙමයි ස්වාමීනි. අහෝ ඒ පැහැදීමට මේ ජීවිතය අපි එන්න මහන්සි ගන්න ඕන. ඒ ශාස්ත්‍රූත්වයට මේ ජීවිතේ දීපු දන්ට ඕන. ඒ ශාස්ත්‍රූත්වය මේ ජීවිතේ පිළිසරණ කරගන්න ඕන. අහෝ මේ ශෝක නැති කරන දහමක් දැක්කා. එහෙමයි. වෙන කිසි කෙනෙක් දැක්කේ නෑ මේක. එහෙසම. වෙන කිසි කෙනෙක් දැක්කේ නෑ මේක. ශෝකය නැති කරන දහම දැක්කේ භාග්‍යතුන් වහන්සේමයි. සුවසේ නින්ද යන ප්‍රතිපදාව දැක්කේ භාග්‍යතුන් වහන්සේමයි.
මේ ආර්යයන් වහන්සේලා නින්දා නොකරන ප්‍රශංසා කරන දහම දැක්කේ භාග්‍යතුන් වහන්සේ. ඒ සරණේ මේ ජීවිතය කොතරම් අපි ගැඹුරු අපේ හිතේ පුදව ගන්නට ඕනද. ඉතින් ඒ ශ්‍රද්ධාලාභී මේ ජීවිතයේ හිතේ බලවත් විදියට උපද්දනවා කියන්නේ හරි දුෂ්කර දෙයක්. එහෙමයි ස්වාමීනි. ඒතර ශ්‍රද්ධා උපද්දන්න තියෙන වෙන කිසි දෙයකින් නෙමෙයි මේ ධර්මයෙන්මයි කරන්න තියෙන්නේ මේක. ධර්මයෙන්මයි කරන්න තියෙන්නේ. එහෙමයි. ධර්මයෙන් බැහැර මේක කරන්න බෑ වෙන කිසි දෙයකින්. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ ධර්ම දාන දෙන්න පිරිස සතුටු වෙන්නේ එහෙනම් මේ උත්තම ලාභයයි මේ තමන් මේ ලෝකෙට දෙන්නේ. ඒ උත්තම දායාදයයි මේ ලෝකෙට දෙන්නේ. දෙව් මිනිස් ලෝකයා සසර දුකින් එතෙර කරවන ඒ උතුම් වූ ගුණය වෙන්නේ ශ්‍රද්ධාව. එහෙමයි. ඒ ශ්‍රද්ධාලාභේ ජනිත කරවන්නේ මේ අනුශාසනී ප්‍රාතිහාර්ය. ධර්මයෙන් කරන්නේ. එහෙමයි. වෙන දෙයකින් නෙමෙයි කරන්නේ. ධර්මයෙන් කරන්නේ. එහෙනම් මේ ධර්ම දාණය අනේ මට දෙන්න ලැබුණා. එහෙමයි ස්වාමීනි. මේ දෙව් මිනිස් ලෝකයා ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන දේ මට දෙන්න ලැබුණා. දෙව් මිනිස් ලෝකයේ අනුත්තරීය බවට පත් කරන දේ මට දෙන්න ලැබුණා. එහෙනම් දෙව් මිනිස් ලෝකයාට උත්තරීතර දායාද දුන්නොත් මට උත්තරීතර දායාද ලැබෙනවා. එහෙමයි. එහෙනම් Tamanට උත්තම දායාදේ ලැබෙන ප්‍රතිපදාව මේ. උත්තම දායාද ලැබෙන ප්‍රතිපදාව මේ. එහෙමයි. උත්තම ඇසුර කල්යාණ මිත්‍ර ඇසුර. උත්තම ශ්‍රවණය මේ ධර්ම ශ්‍රවණය. උත්තම ලාභයක් තමයි සද්ධා ලාභය. මේ ඔක්කොම එකට ලැබෙන මොහොතක් නේ. එහෙමයි ස්වාමීනි. ඊරම් මේ ධර්ම දාන දෙන පිරිස නැවත නැවත හිත හිතා සතුටු වෙන්න මේ උදාාර පින මට කරගන්න වාසනාව උදා වුණා කියලා. තමන්ගේ ජීවිතේ නැවත නැවත එහෙනම් තමන් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන උදාාර බවට පත් කරන ඒ පින්කම තමන් නැවත නැවත කරන්න ඕන. දෙව් මිනිස් ලෝකයා උදාාර බවට පත් කරවන උතුම් පින්කම කරමින්. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න කොතරම් අසිරිමත්ද මේ වගේ පුංචි දහම් පණිවිඩයකින් මේ භාරද්වාජ වංශික බ්‍රාහ්මණය වෙනස් වුණානේ මහත්තයා. එහෙමයි. මොකද්ද පණිවිඩේ? කුමක් නැති කළොත්ද සුවසේ නින්ද යන්නේ? මම හිතන්නේ මේ බ්‍රාහ්මණයට ත්‍රි ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැති. එහෙමයි. ක්‍රෝධය නැති කළොත් සුවසේ නින්ද යනවා කිව්වා. එහෙයි ස්වාමීනි. කුමක් නැති කරගත්තොත් හිතේ තියෙන ශෝකේ නැති වෙන්නේ. ක්‍රෝධය නැති වුණොත් හිතේ ශෝකේ නැති වෙනවා කිව්වා. එහෙමයි. කවරනම් එකමක දෙයක් නැසීම ගැන සතුටු වෙන්න ඕන. ඔව් මේ ක්‍රෝධය නන්නෝ එකමක දේ නැසි ගන්න මේ නසන්න කිව්වා. ඒකෙම සතුටටපත් වෙන්න පුළුවන් කිව්වා. එහෙමයි. පුදුම ආශ්චර්ය භාගයක්. අදාළ කෙනාට අදාළම පණිවිඩය දෙනවා ගන්නට. බලන්න මේ ශාස්ත්‍රූත්වය. එහෙමයි ස්වාමීනි. කාටද මේ ගුරු මේ මෙවන් උත්තම ගුරුවරයෙක් වෙන්න පුළුවන්කම තියෙන්නේ? මේ තමයි සැබෑම ගුරුවරයා මේ දෙව් මිනිස් ලෝකයට. එහෙමයි. අදාළ කෙනාට අදාළ පණිවිඩේ අදාළ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන පණිවිඩය දෙනවා. බලන්න මේක අහලා කියනවා ස්වාමීනි යටිකුරු වෙච්ච දෙයක් උඩුවතට හැරෙව්වා වගේ නේ ස්වාමීනි. වහලා තිබිච්ච දෙයක් ස්වාමීනි ඇරලා පෙන්නුවා වගේ ස්වාමීනි. එහෙමයි. මම්මුලා වෙච්ච කෙනෙකුට මග පෙන්නුවා වගේ ස්වාමීනි. ඇස්සැති උදවියට රූප දකින අඳුරේ තෙල් පහනක් දැල්ලුවා වගේ ස්වාමීනි. එයාට වැටහිච්ච හැටි. අඳුරේ ඉන්න කෙනාට රූප දකින්න නිකන් දැන් මේ අඳුරේ ඉන්න කෙනාට කිසි දෙයක් පේන්නේ නැහැ නේ. එහෙමයි. ඔක්කොම පේන්න පටන් ගන්න කොමක් හේතුනද? තෙල් පහන දැල්ලුවට පස්සේ. ඒතර යාටත් එන මේ ඔක්කොම පේන්න පටන් ගත්තා. මේ බණ පදි. කොච්චර පේන්න පටන් ගත්තද කියනවනම් පින්වත් ගෞතමයන් වහන්සේ ඔය විදිහට නොඑක් අයුරින් ධර්මයේ වදාලා මමත් බෞද්ධයන් වහන්සේ සරණ යනවා කියලා සරණ ගියයිම සැනි. එහෙමයි ස්වාමීනි. ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා භික්ෂු සංඝයා සරණ යනවා පින්වත් ගෞතමයන් වහන්සේ සමීපේ අහෝ මට පැවිද්ද ලැබේවා පැවිද්දත්. එහෙමයි ස්වාමීනි. එච්චරයි. එහෙයි. ස්වාමීනි මට උපසම්පදාව ලැබෙනවා නම් කොච්චර හොඳද කියලා. එහෙමයි. ඒ පුංචි දහම් පරයයම භාරද්වංශික බ්‍රාහ්මණයාට අමෘතයක් වුණා. සරණේ ස්ථීරව බැසගන්න අමා නිවනට දොරටු විවර කරවන උදාාර පණිවිඩය බවට පත් වුණා. එහෙමයි. එහෙනම් මේ අමා නිවනට ගෙනියන උදාාර ద్వාරයක් මේක. පණිවිඩයක් මේක. ඉතින් මේ භාරද්වංශික බ්‍රාහ්මණය භාගතුන් වහන්සේ ළඟ පැවිදුණා උපසම්පදාව ලැබුවා. එහෙමයි.
ආයුෂ්මත් භාරද්වාජන් වහන්සේ උපසම්පදාවෙන් ටික කලට පස්සේ තනි වුණා. හුදෙකලා වුණා, අප්‍රමාදී වුණා. කෙලස් තවන වීරිය ඇති කරගත්තා. දැන් මොකද්ද මේ කෙලස් තවන්නේ? එතකොට දැන් මේ භාරද්වාජ වාංශික බ්‍රාහ්මණයාගේ එකම බලාපොරොත්තු ක්‍රෝධය දුරු කරන එක. එහෙමයි ස්වාමීනි. ක්‍රෝධය කියන්නේ මොකද්ද? මේ පොඩ්ඩක් නැත්නම් මේ ගැටෙන ස්වභාවය දුරු කරගන්න එක. දහමට දීපුදා වාසය කළා. මොකද දහම? ඒතර එතුමගේ හිතේ හටගන්න ක්‍රෝධය, ඒ ස්වාමීන් වහන්සේගේ හිතේ හටගන්න ක්‍රෝධය තේරුම් ගන්න දුරු කරන්න හැමතිස්සෙම ප්‍රතිපදාවෙන් නියලුණා. දහමට දීපුදා වාසය කළා කියලා කියන්නේ ඒකට. එහෙයි ස්වාමීනි. යම්මුතු මර්ථයක් පිණිස දැහැසිතින් ගිහිගේ අතහැරලා පැවිදි වුණාද අන්නේ අර්ථය වන සුළු කලකදී ලබාගත්ත කියන අර්ථය. බඹසර ජීවිතේ නිමාව ඇති කරගත්ත කියන. උතුම් මරහත්ත්වයේ මේ ජීවිතයෙන් පැවිදුණා කියන ඉපදීම නැති වුණා. බ්‍රහ්මචාරී ජීවිතය සම්පූර්ණ කළා. නිවන් මඟ සම්පූර්ණ කළා. ආයම සසර දුක නැතයි කියන අවබෝධය ඇති කරගත්තා කියන. එහෙමයි. ආයුෂ්මත් භාරද්වාජන් වහන්සේ රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුණා කියන. කුමක් දුරු කර ගැනීම? ක්‍රෝධය දුරු කර ගැනීම. ක්‍රෝධය නසා දැම්මා. එහෙයි ස්වාමීනි. කොච්චර ප්‍රඥාවක්දනේ? දැන් සාමාන්‍ය අපේ ජීවිතේ මේ ලොකුම ගැටලුව වෙන්නේ අපේ හිතට තරහක් ආපු ගමන් බාහිර කෙනාටමනේ පලි ගහන්නේ. එහෙමයි ස්වාමීනි. බාහිර කෙනාමනේ ඉලක්ක කරගන්නේ. නැද්ද බලන්න? ඒකත් එක්කනේ පලි ගැනීම, වෛරය, ක්‍රෝධය, මරා ගැනීම, වාද විවාද කොටා ගැනීම ඔක්කොම පිටිපස්සෙන් යන්නේ කුමක් එක්කද? වෛරයත් එක්ක. දැන් බලන්නකෝ දේවදත්ත මේ සසර පුරාවට මේ ඉන්නේ කුමකින්ද? පලි ගන්න. එහෙමයි. නිවන් දකින්න භාග්‍යතුන් වහන්සේ පිටිපස්සෙන් ආපු කෙනෙක් නෙමෙයි. පලි ගන්න ආවේ. එහෙමයි ස්වාමීනි. ඒ එන හැම ජීවිතයකම මොකද්ද කලේ? පලි ගන්න, වාරු ගන්න. මේ හිතේ ස්වභාවය තමයි ඒක. මොකද්ද ස්වභාවය? පොඩි දෙයක් නැත්තම් ඇති අනිත් පැත්තට වාරුවක් ගන්න හිතෙනවා. නැද්ද බලන්න? එහෙමයි. එරෙව්වොත් ඔරවන්න හිතෙනවනේ. එරෙව්වොත් ඔරවන්න හිතෙනවා. ගැව්වොත් ගහන්නම හිතෙන්නේ. මැරුවොත් මරන්නම හිතෙන්නේ. තමන්ගේ කාටට අඩත් තේට්ටමක් කළොත් ඒ අඩත් තේට්ටම අනිත් පැත්තට කරන්නම හිතෙනවා. මේක තමයි ක්‍රෝධයේ ස්වභාවය. එහෙමයි. ඒතර බලන්න මේ හරි පුදුමයි භාරද්වාජ වංශික මේ බ්‍රාහ්මණයට මේ පණිවිඩය දුන්නනේ ගන්නට. එහෙමයි ස්වාමීනි. පණිවිඩය දුන්නා. කිසි ගැටලුවක් නැහැ. එහෙයි. ඉතින් ඒ බ්‍රාහ්මණයා දිනුවා. රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුණා. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ක්‍රමී බලන්න මේ නීවරණයක් දුරු කර එක නීවරණයක් ඉලක්ක කරගෙන වාසය කළේ. එක නීවරණයක්. බාහන මේ වාසනාව කැඳගෙන ආවේ කවුද බලන්නකො තමන්ගේ බිරිඳ විසින්. එහෙමයි ස්වාමීනි. ඒ සමහරට වාසනාව කැඳන්නේ මිහිරි විදියට නෙමෙයි අමිහිරි විදියට. දැන් මේ බ්‍රාහ්මණයට ඒ වාසනාව කැඳුවේ කොතනින්ද? අමිහිරි විදියට. ඇයි? ගෙදර තමන්ට බත් බෙදා හිටියා තමන්ගේ බිරිඳ. ධනංජානි. ඒ බත් බෙදා හිටපු බිරිඳ තමයි වාසනාව කැඳුවේ. ඇයි අර මේ බිරිඳට වැටෙන්න යනකොට සිහි කළ යුවා කවුරුද? භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. ඒ සිහි කරවීම මිහිරි දෙයක් විදියට නෙමෙයි භාරද්වාජ වංශික බ්‍රාහ්මණයට ගෙනාවේ. අමිහිරි දෙයක් විදියට. කිපුණා ඒකේ. එහෙමයි. යා ක්‍රෝධය බහුල කොට. ඕ කිපිලා කිව්වා මේ හිස් මුඩු ශ්‍රමණය සිහි කරනකො මේ වෙලාවේ. එහෙමයි ස්වාමීනි. මං අද මේ ශ්‍රමණයත් එක්ක වාද කරන්න යනවා කිව්වා. තව උදාර ප්‍රකාශයක් කළා. මොකද්ද කි උදාර ප්‍රකාශය? දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාව යුතු ලෝකේ මම දකින්නේ නැහැ කිව්වා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්න පුළුවන් කෙනෙක්. එහෙමයි. වාද කරලා දිනන්න පුළුවන් කෙනෙක් මම දකින්නේ නැහැ කියන උදාර ප්‍රකාශය කළා. එහෙමයි. ඒ උදාර ප්‍රකාශය මේ භාරද්වාජ වංශික බ්‍රාහ්මණුනා මේ තව භාග්‍යතුන් වහන්සේ ගාවට යොමු කරන්න මිහිරි විදියට නෙවෙයි කේන්ති ගිහිල්ලා යොමු කළේ හැබැයි. එහෙමයි ස්වාමීනි. කොහොම ආපු කෙනෙක්ද දැන්? එහෙයි. බලන්න මේ ප්‍රඥාව නැමැති පහන්නාලෝකේ දරාගෙන මේ ගුණවත්කම් පුරාගෙන යන සත්පුරුෂයාට ශාස්ත්‍රඥ වහන්සේ මුණගස්සන විදිය. එහෙමයි ස්වාමීනි. ඒ නිසා අපේ ජීවිතයේ මේ ප්‍රඥාලෝකේ උදා කරවන්නේ ධර්ම ශ්‍රවණි. ප්‍රඥාලෝකේ උදා කරගන්නේ යහපු මිහිරි ධර්මයේ නැවත නැවත සිහි කිරීම, ශ්‍රවණේ, කල්පනා කිරීම. එහෙමයි. අන්නේ ප්‍රඥාලෝකේ මේ අපි මේ ජීවිතේ පහන දැල්ව ගන්න ඕන අපි.
එහෙමයි ස්වාමීනි. ඒ පහන දල්වගෙන ගියොත් එහෙම මෙන්න මේ විදිහට තමයි අන්තිම කෙලවර කරන්නේ. එහෙයි. අඩුපාඩු තියෙන පුළුවන් දැන් මෙතුමන්ට තිබිච්ච අඩුපාඩුවත් තමයි ඉක්මනට කේන් තියෙන ගතිය. එහෙමයි ස්වාමීනි. හැබැයි මේ අඩුපාඩුව මැකුව කුමකින්ද? Taman දරාගෙන ආ ප්‍රඥා ලෝකේ. එහෙනම් අපිත් සංසාරේ විවිධ කෙලෙස් වලින් අසරණ කරයි අපි. හැබැයි අපි නැවතත් ඒ අසරණ භවයේ මුදවන ප්‍රඥා ලෝකයේ නැමැති පහන එහෙමයි. දැල්ල ගන්න ඕන අපි. එහෙයි. චතුරාර්ය සත්‍ය නැවත නැවත විමසන්න ඕන. පටිච්ච සමුප්පාද නැවත නැවත විමසන්න ඕන. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධ එහෙම නැත්නම් ආයතන ගැන නැවත නැවත විමසන්න ඕන. එහෙම නැත්නම් කුසල අකුසල ගැන නැවත නැවත විමසන්න ඕන. එහෙමයි. සංසාරයේ ස්වභාවය පිළිබඳ නැවත නැවත විමසන්න ඕන අපි. ප්‍රඥා ලෝකෙ උපදින තැන. එහෙයි. එතකොට මේ ප්‍රඥා ලෝකෙන් අපි කවදා හරි දවසක ඈතර කරවයි. එහෙමයි. මේ ප්‍රඥා ලෝකයට ඉතින් ප්‍රඥා ලෝකෙ විවර කරන දැන් පහන තිබුණට වැඩක් නැහැ නේද? දැන් මේ පත්තු වෙන්නේ නැත්තම්. එහෙමයි ස්වාමීනි. ඒතර අපි දැන් ඔන්න මැටි පහන තියෙනවා, තෙල් දාලා තියෙන, වැටිය තියෙනවා. ඒක විතර පහන නෙවෙයි තාම ඒක. එහෙමයි. ඒ පහන පත්තු කරන්න ඕන. ඒ වගේ තමයි තමන්ගේ ජීවිතය තුලත් එන මේ පහන පත්තු වෙන කොතනින්ද? ධර්ම ශ්‍රවණේ. එහෙමයි. තමන් සමහරට තෙල් දාගෙන වැටි හදාගෙන ඉන්න පුළුවන්. බණ අහන්නේ. එහෙමයි. පත්තු වෙන්නේ නැහැ එතකොට. එහෙයි. ඒ පහන පත්තු වෙන්නේ නැහැ. එහෙමයි. මේ බණ අහන්න මොකද වෙන්නේ? පහන පත්තු වෙන පටන් ගන්නවා. හැබැයි ආයෙ නිමිනවා. ආයෙ ධර්ම ශ්‍රවණය කර මොකද්ද කරන්න ඕන? ආයෙ පහන පත්තු කරන්න ඕන. ආයෙ පහන පත්තු කරන්න ඕන. එහෙමයි. ඉතින් මේ පහන පත්තු වෙන්න තමයි ප්‍රඥා ලෝක විවර වෙන පටන් ගන්න. එහෙමයි. ඒ පහන කියන එක දැල්ලිලා තියෙනකන්නේ ඔක්කොම පේන පටන් ගන්න. එහෙමයි. පහන කියන එක දැල්ලා තියෙනකම් විතරයි. පහන කියන එක නිවිච්ච ගමන් මොකද වෙන්නේ? නිවිච්ච ගමන් ආය අඳුර. ඊළඟ ඒ අඳුරට ආපහු මොකද්ද කරන්න ඕන? ආයෙ පහන දැල්වන්න ඕන. එහෙමයි. ආයෙ පහන දැල්වන්න ඕන. එහෙයි. එතකොට මේ පහන දැල්වන ප්‍රඥා ලෝකේ උපදවන ධර්මයක් තමයි එතකොට මේ අපි මේ දේශනා කරන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළ. ඉතින් මේකට තව පුංචි ලස්සන දහම් කරුණක් මට මේ එකතු වුණා හරි ලස්සනයි. මේ මෛත්‍රිය දියුණු කර ගැනීම ඒ ආනිසංසයක් ගැන. එහෙමයි ස්වාමීනි. මේක හරි ලස්සන සංයුත්ත නිකායේ දෙවෙනි පොත්හංසකේ තියෙන්නේ. ඒකේ තියෙනවා මේ කුල කියලා ලස්සන සූත්‍රයක් තිබුණා. අවසරයි ස්වාමීනි. ඒකේ තියෙන පින්වත් මහන්නේ මේ ඒක මේ වගේ දෙයක් කියන පිරිමින් ඉතා අඩු. නමුත් කාන්තාවන් වැඩිපුර ඉන්න පවුල් තියෙනවා කියන. එතකොට ඒ කාලේ හොරකම් කරලා තියෙන කලයක වුණ පහනක් දැල්වනවා. කලයේ තමයි පහන දැල්ලන්නේ. එහෙමයි. බාහිර ලෝකෙට පේන්නේ නැහැ නෙච්චර. එහෙයි. ඒතර ඒ කෙනාට විතරයි පේන්නේ. ඒ කාලේ හොරු ගිහින් තියෙන කලයේ සැඟවූ පහන් එළියෙන් තමයි කියන හොරකම් කරලා තියෙන්නේ. කලයේ සැඟවූ පහන් එළියෙන්. එහෙමයි. මේ කලයේ සැඟවූ පහන් එළියෙන් හොරකම් කරන හොරුන්ට ඉතා පහසුවෙන් අර පවුල් වලට හානි කරන්න පුළුවන් කියන වස්තුව හොරකම් කරන්න පුළුවන් කියන ගෙදර ඉන්නේ කවුද? කෙල්ලෝ විතරයි. එහෙමයි. කෙල්ලෝ විතරයි ඉන්නේ. හානි කරන්න පුළුවන් කියන. පින්වත් මහන්නේ ඔන්න ඔය විදියමයි කියන යම් භික්ෂුවක් යම් කෙනෙක් මෙත්තා චේතෝ විමුක්තිය නම් වූ මෛත්‍රී සමාධි වඩලා නැත්තම් බහුල වශයෙන් පුරුදු කළ නැත්තම් අමනුෂ්‍යයන්ට ඉතා පහසුවෙන්ම වෙහෙසටපත් කරන්න පුළුවන් කියන. මෛත්‍රී අඩුන. එහෙමයි. එහෙනම් නොපෙනෙන ලෝක වලින් අපි ගොදුරකට ගන්නේ අපිත් එක දුර්වලතාවයක් තියෙනවා. මොකද්ද? තරහ යන ස්වභාවය වැඩි නම්, ක්‍රෝධය බහුල නම් නොපෙනෙන ලෝක වලින් අපි වෙහෙසටපත් කරනවා. අපි සිත වික්ෂිප්ත කරනවා. එහෙමයි. කලඹන්න පුළුවන්. දුකටපත් කරන්න පුළුවන්. පීඩාවටපත් කරන්න පුළුවන්. හරි පුදුමයි ඒක. එහෙමයි. ඊට පස්සේ කියන පින්වත් මහණේ ඒක මේ වගේ දෙයක් කාන්තාවන් ඊට අඩු නමුත් පිරිමි වැඩිපුර ඉන්න පවුල් තියෙනවා කියනවා. පිරිමි වැඩිපුර ඉන්න පවුල්. කලයේ සැඟවූ පහන් එළියෙන් හොරකම් කරන කල හොරුන්ට අර පවුල් වල වස්තු හොරකම් කරන එක ලේසි නෑ කියන පිරිමි වැඩිනේ. එහෙමයි. සංඥා වුණ බයක් තියෙනවා. කිට්ටු වෙන්නේ. එහෙයි. කොල්ල වැඩි මේ ගෙදර. අපිට මොන හානියක් කරයිද දන්නේ නැහැ කියලා. ඉතින් පින්වත් මහණේ ඔන්න ඔය විදියටයි කියන භික්ෂුවත් මෙත්තා චේතෝ විමුක්තිය නම් වූ මෙන්න මේ මෛත්‍රිය වඩනව නම් බහුල වශයෙන් පුරුදු කරලා තියෙනව නම් අමනුෂ්‍යයන්ට උහුරු විහිසන එක ලේසි නෑ කියන. මෛත්‍රිය තව ආනිසංසය.
එහෙමයි ස්වාමීනි. ඉතින් බලන්න දැන් මේ අපි මේ කරපු දේශනාවේදී ලස්සන කාරණාවක් හඳුනාගත්තා. මොකද්ද මේ සුවසේ නිින්ද යන බව. හිත ඇතුලේ ශෝකය දුක කැරකෙන්නේ නැති බව. සැපසේ පහසුවෙන් ඉන්න පුළුවන් බව. සතුටින් ඉන්න පුළුවන් කාරණේ කොහොමද? ක්‍රෝධය නැති බව. එහෙමයි. ඊළඟට කියන පින්වත් මහන්නේ ඒ නිසා මෙන්න මේ විදියට ඔබ හික්මෙන්න ඕන කියනවා. අපි කවුරුවත් මේ අපි කවුරුවක්වත් මෛත්‍රී සමාධිය ප්‍රගුණ කරගන්නවා. අපි සියලු දෙනාම මෛත්‍රිය වඩනවා. බහුල වශයෙන් ප්‍රගුණ කරගන්නවා. ගමන් බිම යන වාහන වගේ ප්‍රගුණ කරගන්නවා. ගමන් බිම යන වාහනේ කියන්නේ වාහනේ නැගලා ඉන්නා වගේ අපි හැමතිස්සෙම කොතනද නැගලා ඉන්නේ? මෛත්‍රිය. එහෙමයි ස්වාමීනි. මෛත්‍රිය නැගලා ඉන්නවා. එහෙයි. පිහිටා තිබෙන ගසක් වගේ ප්‍රගුණ කරගන්නවා. දැන් පිහිටා තියෙන ගසෙන් මොකද වෙන්නේ? හොඳට සෙවණ සලසනවා. හුළඟට ලේසියෙන් වටන්න බෑ. එහෙමයි. පිහිටා තියෙන ගහ මනාවකට සිහියේ රඳවා ගන්නවා කියන හැමදෙස්සෙම මෛත්‍රිය. එහෙමයි. ඊතා මනමින් ප්‍රගුණ කරගන්නවා. ඊතා හොඳින් සම්පූර්ණ කරගන්නවා. පින්වත් මහන්නේ ඔන්න ඔය විදියටයි කියන ඔබ හික්මෙන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. මෛත්‍රිය ගැන. එහෙයි. එච්චර මේ මෛත්‍රී දැන් අපිට තේරෙන්නේ නැති වුණාට මේ අපේ හිතවල කැරකෙන මේ ශෝක දුක පසුතැවීම මේ ඔක්කොම තියෙන්නේ මෛත්‍රී අඩුකමත් එක්ක. එහෙමයි ස්වාමීනි. දුර්වල හිතකට ප්‍රධාන හේතුව කොහොමද? මෛත්‍රිය නැතිකම. පොඩි දෙයක් නැත්නම් ඇති කැළඹෙන වැටෙන බය වෙන හිතට හේතුව කොහොමද? මෛත්‍රිය නැතිකම. ඒ නිසා මෛත්‍රී වචන, මෛත්‍රී ක්‍රියා, මෛත්‍රී සිත මේ දේවල් අපේ ජීවිතේ නැවත පුරුදු කරගන්නවා. බුදුරජාණන් දේශනා කළා මේ කෝසම්බී සූත්‍රයේදී මේ මෛත්‍රී ක්‍රියා කියලා කියන්නේ සාරාණීය ධර්මය. එහෙමයි ස්වාමීනි. මෛත්‍රී වචන කියන්නේ සාරාණීය ධර්මය. නොපිරේන ධර්මය. එහෙමයි. කියන්නේ මේ මෛත්‍රී සිතක් තියෙනවා නම් මෛත්‍රී වචන තියෙනවා නම් මෛත්‍රී ක්‍රියා තියෙනවා නම් එයා ලේසියෙන් පිරෙන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. පිරෙන්නේ නැහැ කියනවා. ධර්ම මාර්ගයේත් නොපිරී යන්න උපකාරයි. උපකාර වෙනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. එහෙයි. ධර්ම මාර්ගයේ පවා නොපිරී යන්න අනුග්‍රහ කරන්නේ මේ මෛත්‍රිය. එහෙමයි. ඉතින් ඒ නිසා මේ අපේ ජීවිතේ අපි ටික මහන්සි ගන්න ඕන කුමක් දිනු කරගන්නද? මෛත්‍රිය පුරුදු කරගන්න. එහෙමයි. ඉතින් මෛත්‍රිය බලවත් වීමෙන් Tamanටමයි මේ ජීවිත පළවෙනි ආනිසංස තමයි සුවසේ බුදිය ගන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. දැන් ගොඩාක් අයට මේ සුව නින්ද කියන එක හරි අඩුයිනේ. එහෙමයි. සුව නින්ද කියන එක හරි අඩුයි. ස්වාමීන් කරුණක් විමස ගන්න හිතෙන අපේ ස්වාමීන් වහන්සේ කලින් විස්තර කළ අවස්ථාව. දැන් අපිට එදිනෙදා බොහෝ ප්‍රශ්න වලට අපි මුහුණ දෙනවනේ එක එක පුද්ගලයන් සම්බන්ධයි ඒවට. නමුත් ප්‍රශ්නේ පැත්තකින් තියද්දී අර ක්‍රෝධය කියන එක බහුල කරගෙන මේ අපි පීඩාවටපත් වෙන අවස්ථාව ස්වාමීන්. මා ආධ්‍යාත්මී පීඩාවටපත් වෙන තනිකරම මේ ක්‍රෝධයත් එක්ක සම්බන්ධයි. එහෙමයි. ස්වාමීනි ක්‍රෝධය බැහැර කරලා ප්‍රශ්නයට මුහුණ දෙන්න අපිට පුළුවන්. අන්න එතෙන්ට තමයි අපි එන්න ඕන. එහෙමයි. එතන අපි හිත පිහිටවගෙන අපිට කටයුතු කරගන්න පුළුවන් නම් ක්‍රෝධය බෑ. දැන් බලන්න සමහරට කෙනෙක් ගිතර ක්‍රෝධය ආවට පස්සේ දවස් 2 3 තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. අනිත් වැඩ ටිකවත් හරියට කරගන්න බෑනේ. ක්‍රෝධයෙන් යට වුණාට පස්සේ ඒකනේ ස්වභාවය. එහෙමයි. සුව නින්දක් නෑ, සුව කෑමක් නෑ, අනිත් ගෙදර කටයුතු ටික කරගන්න බෑ. ඉතින් මේ ක්‍රෝධයෙන් හිත යට නොවි තියෙනකොට තමගේ කටයුතු ටික පවා සුවසේ කරගෙන යන්න පුළුවන් එදිනදා ජීවිතේ. එහෙමයි ස්වාමීනි. පැටලෙන්නේ නැතුව. එහෙයි. නැත්නම් සමහරලාට හැමතිස්සෙම අර ක්‍රෝධයෙන් යට වෙනකොට මාත්‍යත් එක්ක ඉන්න මූණ උරවගෙන නෝනත් එක්ක ඉන්න නෝන උරවගෙන මේ පුරුදු කරගෙන දරුවොත් එක්ක ඉන්න මූණ පුරුදු කරගෙන ඊට පස්සේ හිත හදා ගන්න බෑ. ඊට පස්සේ වියන්න පියන්න හිතෙන්නේ නැහැ. එහෙමයි. ගෙදර දොර අතුපතු ගන්න හිතෙන්නේ නැහැ. මේ ඔක්කොම ප්‍රශ්න වලට හේතුව මොකද්ද? ක්‍රෝධය. ඒ ප්‍රශ්න හිත ඇතුළේ උඩ දුවනවනේ. ඒතර අපි තුමු යම් දෙයක් ගෙදරදී මොකක් හරි දෙයක් නිසා අපි කතා බහ කරගත්ත කියලා. කතා බහ කරගත්තත් ඊට පස්සේ ක්‍රෝධය බහුල නම් මොකද? අරක හිතේ තියෙන. එහෙමයි ස්වාමීනි. ක්‍රෝධය නැති කෙනාගේ ස්වභාවය තමයි අරක නේ ටක් ගාලා එතනින් ඉවරයි. හිතේ රැව් පිළිරැව් දෙන්නේ. එහෙමයි. ඉතින් ක්‍රෝධය දුරු වෙන එකේ තියෙන ආශ්චර්යය. ඉතින් ඊළඟ මොහොතේ ආයෙ ඉමසරින් ටක් ගාලා තමන්ගේ දරුවොත් එක්ක ස්වාමියාත් එක්ක බිරිඳත් එක්ක පවුලයත් එක්ක ඥාතීන් එක්ක වටේ පිටයත් එක්ක ඒ කටයුත්ත බොහොම ලස්සනට කරගෙන යන්න පුළුවන් ඉස්සරහට. එහෙමයි. ඒතර මේ තල්ලුව දෙන්නේ කුමකින්ද? ක්‍රෝධයෙන් නැති බව. සමහරවිට මේ ජීවිතේ අපිට මේක දුෂ්කර දෙයක් වෙන්න පුළුවන් මේක කරගන්න. එහෙමයි ස්වාමීනි. නමුත් අපි ටික අපි උදේ හවස 4 ඉරියව්වෙම මේ යෝනිසෝ මනසිකාරය දෙනවා නම් මෛත්‍රී සිතානේ සීල සත්‍ය වෛර නැත්තෝ වෙත්තා. එහෙමයි. තරහ නැත්තෝ වෙත්තා.
සුවසේ ජීවත් වෙත්තා. මේ සියලු සත්‍යය සැපසේ වසත්තා කියලා හිත හිතා අතරිරයවෙන් ඉන්න පුළුවන් නම් එහෙමයි. අන්න අපි පහන දල්ලන්න අපි ආරම්භ කරපු පිරිසක්. එහෙමයි. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට ආශිර්වාද කරමු. මේ උදාර පුණ්‍ය සම්පත්තියක් මේ දෙව් මිනිස් ලෝකයාට මේ සලස්වමින් රැස් කරගන්න උපකාර කරමින් මේ රැස් වුණු උදාර පුණ්‍ය සම්පත්තිය සසර පුරාම තමන්ගේ ජීවිතය ආර්ය බවට පත් කරවන, ශ්‍රේෂ්ඨ බවට පත් කරවන, උදාර බවට පත් කරවන ඒ උතුම් ධර්මයෙන් සැනසෙන්නම මේ පින්වත් සියලු දෙනාටම වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. හිතන ක්‍රෝධයෙන් සිත මුදවා සිත සුවපත් කරවන ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අද දවසෙත් පවසා වදාලා ඒ අපට අනුකම්පා ඇති කරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව සිදු කරන මොහොතයි උදා වූයේ අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මාදුල ඕපනායකයන් ලිපිනේ පදිංචි පින්වත් ඊයේ මල්ලිකා යසරත්න පින්වත් මහත්මිය, එල්ලේ ප්‍රේමවතී මහත්මිය, ඒ ඥානවතී මහත්මිය සහ අමරසිරිද සිල්වා යන පින්වත් පිරිස ඒකරාශී වෙලා තමයි අද මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඒ පින්වතුන්ගේ ප්‍රධාන බලාපොරොත්තු වෙන්නේ මීට වසර 4කට පෙර මිය පරලොව ගිය S.W. ද සිල්වා මහත්මයාට පරලොව වශයෙන් පින් අනුමෝදන් කරන අදහස. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා ඇතුළු සියලු බ්‍රහ්මයන්ට අනුමෝදන් වේවා. සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සිම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර, පළාත් භාර දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්, ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. අපගේ ඉෂ්ඨකාමී දෙවිවරුන්ටත් මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සලසා දෙත්වා. දිව්‍යෝද තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම කල්යාණ මිත්‍ර පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කරගෙන යන කාණ සාසනික කටයුතු සුවසේ කරගෙන යන්නට තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මේ වගේම රැස් කරගත්තු උදාර පුණ්‍ය සම්පත්තිය මීට වසර 4කට පෙර මිය පරලොව ගිය S.W. ද සිල්වා පින්වත් මහත්මයාට පවුලේ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මාදුල ඕපනායක යන ලිපිනේ පදිංචි පින්වත් ඊයේ මල්ලිකා යසරත්න පින්බර මාතාව, එල්ලේ ප්‍රේමවතී මහත්මිය, ඒ ඥානවතී මහත්මිය, අමරසිරිද සිල්වා යන පින්වත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ඇසුරට සිටින සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලංකා වාසී ලෝකවාසී සියලු දෙනාටමත් පවුල්වල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අදත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ පෙන්වා වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා.
පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන මාදොල ඕපනායක යන ලිපිනේ පදිංචි පින්වත් ඊ.ඒ. මල්ලිකා යසරත්න මහත්මිය, එල්.ඒ. ප්‍රේමවතී මහත්මිය, ඒ.එම්. ඥානවතී මහත්මිය සහ අමරසිරිද සිල්වා යන පින්වන්ත හැමදෙනා අපි ඊටාම දයාසිතින් සිහිපත් කරගන්නවා. ඒ වගේම පිනැති ඔබ හැමදෙනාමත් අපි ඊටාම දයාවෙන් සිහිපත් කරගන්නවා. මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න පිනැති ඔබට අවස්ථාව තිබෙනවා. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසන්න කියලා ඊටාම දයාවෙන් අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් නව වසර උදා වී තිබෙන්නේ. කාලය ගමන් කරන එක අපට නවත්තන්න හැකියාවක් නැහැ. මරණයට තමයි අපේ ජීවිතය ආසන්න වන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයටම අනුව ජීවිත සකස් කරගන්න හැම දිනාට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.